අද 2021 පෙබරවාරි 21 ඉරිදා සිරස්තල ආගමේ නාමයෙන් මරාගෙන මැරෙන්නට තමා ඇතුළු 15 දෙනෙක් සහරාන් ඉදිරියේ ප්‍රතිඥා දුන්නා. මාවනල්ලේදී කොටු වූ ෂාහිඩ් සොහයුරියගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්. ආණ්ඩුව කොවිඩ් මරණ සහ රෝගීන් සංගවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් චෝදනා. බිම්මට්ටමේ සිදුවෙන මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යාලය කරන විදිහට එළියට එන්නේ නැහැ. මෙරට කොවිඩ් මරණ අනුපාතය ඉහළට. මෙතෙක් හමු වූ කොවිඩ් විකෘති වලින් මාරාන්තිකම ප්‍රභේදය ඇමරිකාවෙන්. අතිශය වේගවත් ව්‍යාප්තියක්. ඉන්දියාවෙනුත් නව කොවිඩ් ප්‍රභේද 240ක්. විහාර හා දේවාලගම් පනත ගැන ඇමති අලිසබ්රිගේ ප්‍රකාශයට එරෙහිව මහා සංඝරත්නයෙන් ජනපතිට ලිපියක්. අවන්ති දේවී ළමා නිවාසයේ දැරියන්ගෙන් තවත් ආන්දෝලනාත්මක අනාවරණ රැසක්. බලධාරීන් තවමත් නිහඬ බවට චෝදනා. සිරස්තන්. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ආගමේ නාමයෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සහරාන් හෂීම් ඉදිරියේ කාන්තාවන් 15 දෙනෙකු ප්‍රතිඥා දී ඇති බවට ආන්දෝලනාත්මක තොරතුරක් පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. එම හෙළිදරව්ව සිදු කර ඇත්තේ සහරාන්ගෙන් ත්‍රස්ත පුහුණුව ලැබූ මාවනැල්ලේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණියයි. The big story. පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ තරුණියක් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය විසින් පසුගියදා මාවනැල්ලේදී අත්අඩංගුවට ගැනුණා. මොහමඩ් ඉබ්‍රාහිම් සහීදා වන 24 හැවිරිදි ඇය මාවනැල්ල බුදු පිළිමවලට පහර දීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන මොහමඩ් ඉබ්‍රාහිම් සාදික් අබ්දුල් හක් සහ මොහමඩ් ඉබ්‍රාහිම් ෂාහිඩ් අබ්දුල් හක් යන දෙදෙනාගේ නගරියයි. ප්‍රහාරයෙන් සතියකට පසු ගම්පොළ පාවාහන වෙළඳසැලක් තුළ සැඟව සිටියේදී අත්අඩංගුවට පත් ෂාහිඩ් සහෝදරින් දෙදෙනා මේ වන විට රිමාන්ඩ් භාරයේ වසු වනවා. මෙම තරුණියද එම සිද්ධියේදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කොට අපවත් නිදහස් සිටියේදී යලි අත්අඩංගුවට ගැනුණේ. ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට හැකි වී තිබෙනවා. ඇය හෙළි කර ඇත්තේ 2018 කාන්තන්කොඩෙහිදී සහරාන් හෂීම් පැවැත් වූ අන්තවාදී දේශනවලට තමා ඇතුළු කාන්තාවන් 15 දෙනෙකු සහභාගී වූ බවයි. තමා ඇතුළු එම 15 දෙනාම ආගම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක මරාගෙන මැරෙන්නට සූදානම් යයි සහරාන් ඉදිරියේ ප්‍රතිඥා දුන් බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ඇය සිදු කර තිබෙනවා. එම ප්‍රතිඥා දීම හැඳින්වෙන්නේ බයියත් කිරීම ලෙසින්. ශහීද් තක්බීර්. මෙම පන්තිවලට සහභාගී වීමෙන් අනතුරුව අවසාන දිනේදී මෙම කාන්තාවන් 15 දෙනා මගින් සහරාන් හෂීම් විසින් ප්‍රතිඥාවක් ලබාගෙන තිබෙනවා. මෙය බයියත් යනුවෙන් හඳුන්වන ප්‍රතිඥාවක්. මේන් අදහස් වන්නේ ඕනෑම අවස්ථාවක ඉස්ලාම් අන්තවාදී වෙනුවෙන් මරාගෙන මැරීමට ඔවුන් සූදානම් වන බවට ඒ අනුව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනවා. එලෙස ප්‍රතිඥා දුන් කාන්තාවන් අතරින් 5 දෙනෙකු පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්ද මර්දෝහිදී සිදු පිපිරීමෙන් මිය ගොස් තිබෙනවා. ඒ සහරාන්ගේ මව අබ්දුල් සතාර් සිතේ උම්මා, සහරාන්ගේ සහෝදරයෙක් වන මොහමඩ් කාසිම් හිදායා, අන්තවාදී ක්‍රියාවලට සම්බන්ධ මොහමඩ් සයිනාගේ බිරිඳ වන ආදම් ලෙබ්බේ ෆාතිමා, සහරාන්ගේ සොහුරා වන මොහමඩ් රිල්වාන්ගේ බිරිඳ මොහමඩ් නස්හත් ෆාතිමා නෆ්නා සහ අන්තවාදී ක්‍රියාවලට එක් වූ අසාද්ගේ බිරිඳ වන ෆිරෝසා යන අයයි. එමෙන්ම මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් තවත් 30 දෙනෙකු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. ඒ සහරාන් හෂීම්ගේ සහෝදරිය මොහමඩ් කාසිම් හිදායා, මාවනැල්ල බුදුපිළිම වලට හානි කළ සිද්ධියේ සැකකරුවෙකු වන සාදික්ගේ බිරිඳ මොහමඩ් පලීල් ෆාතිමා සාහිදා සහ පාස්කු ප්‍රහාරයට අදාළව ඩුබායිදී අත්අඩංගුවට ගැනුණු මොහමඩ් මිල්හාන්ගේ බිරිඳ වන මොහමඩ් අහමදුල්ලා ෆාතිමා ජුස්තා යන අයයි. මාවනැල්ලේදී අත්අඩංගුවට ගත් තරුණිය ඇතුළුව මරාගෙන මැරෙන්නට ප්‍රතිඥා දුන් 67 දෙනා මේ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ රඳුන් බහරේ පසු වෙනවා. එම පිරිස වන්නේ සහරාන්ගේ රියදුරා වූ ගෆූර් මාමා නැමැත්තාගේ බිරිඳ වන උදුමා ලෙබ්බේ ෆරිසානා, සහරාන්ගේ ළඟම ඥාතියෙකුගේ බිරිඳ වන කාතන්කුඩිහි මුහම්මදු හනීෆා නුෆ්රා, මොහමඩ් මිල්හාන්ගේ බිරිඳගේ මව වන මොහම්මදු සාලිහ් ජුෆයිඩියා, කාතන්කුඩිහි දාරුල් ආදර් පල්ලිය සභාපති රවුෆ්ගේ දියණියක වන 22 හැවිරිදි අබ්දුල් රවුෆ් ෆාතිමා සාරා සහ ඇගේ මව වන අබ්දුල් කුද්දාස් සිත්ති සාතුනා, කාතන්කුඩිහි පදිංචිව සිටි සෙය්යදු අහමදු අස්මියා සහ පසුගියදා තරඟුවට පත් 24 හැවිරිදි මොහමඩ් ඉබ්‍රාහිම් සාහිදා යන අයයි.
මෙම බයියත් කිරීම එමත් නැත්නම් මෙම දියුරුම ලබා ගැනීමට අදාළව තවත් යම් පුද්ගලයන් සම්බන්ධ වී තිබේද ඒ වගේම එමගින් පාස්කු ප්‍රහාරය හෝ ඊට පෙර දිනවලදී සිදු මාවනැල්ල බුදු පිළිම කඩා දැමීම වැනි සිදුවීම් වලට යම් ඍජු හෝ වක්‍ර දායකත්වයක් ලබා දී තිබේද යන්න පිළිබඳවත් දැඩි විමර්ශන සිදු කර අදාළ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා පත් කළ නව කමිටුව අදත් පාර්ශව රැසක දෝෂ දර්ශනයට ලක් වුණා. නැවත අධ්‍යයනය කිරීම සඳහා තවත් කොමිසමක් පත් කරලා තියෙනවා. නියම බඩු ටිකක් පත් කරලා තියෙනවා. මම අහන රෝහිත අබේගුණවන්ත මහත්තයාට තියෙන නීතිමය දැනුම මොකක්ද? ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමා මේකට දෙන උත්තරේ මොකක්ද? අපි කාදිනල් උන්වහන්සේට කියනවා මේ වාර්තාවේ පිටු ලක්ෂයක් තිබුණට ඉස්සරහට එනකොට පිටු කීයක් අඩු වෙයිද දන්නේ නැහැ. පාස්කු කොමිසමෙන් සාධාරණයක් බලාගෙන හිටියා. අද ඕ ලෙවල් පාස් නැති මාළකඩ නෙවුම් එතනෝල් කාර්යයන්ව දාලා තියෙනවා අර උගත් බුද්ධිමත් විනිශ්චයකාරවරුන්ගේ වාර්තාව අධ්‍යයනය කරන්න කියලා. මෙන්න මේක තමයි වියත්තුන්ගේ මග. පාස්කු විරෝධ ප්‍රහාරයේ වාර්තාව එළියට දාලා මෙන්න පාස්කු විරෝධ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට උදව් උපකාර කරපු මිනිස්සු මෙන්න බුද්ධ්‍යාංශවල වාර්තානුව තොරතුරු දීපු අය මෙන්න ප්‍රහාරයට බඩු දීපු අය මෙන්න චෝදිතෝ කියලා කිව්වොත් එහෙම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ළඟ ඉන්න කට්ටියත් අල්ලන්න වෙනවා. අමාත්‍යවරු විදියට කටයුතු කරන කට්ටියක් නෙපත් කරලා තියෙන්නේ. ආජන් නියෝජිතයෝ නේ අය. ඒ අයට පුළුවන්කම ලැබෙයි මේ පිළිබඳව විමර්ශනයක් කළා. සියලු දේවල් හෙලි කරන්න බැරි බව පිළිගන්න ඕන. ඊට වඩා වැදගත් වෙනවා මෙවැනි වාර්තාවක් හෙලි දැක්වට පස්සේ ජනාධිපතිතුමන් මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඒක කඩිනමින් සිදු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි ඉස්සෙල්ලා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා අමාත්‍ය මණ්ඩලයෙන් පසුව තමයි පාර්ලිමේන්තුවට දෙන්නේ. පාර්ලිමේන්තුවේ රාජකාරී කිරීම තියෙන්නේ ආණ්ඩු පක්ෂයට. ඒ සම්බන්ධව ඒ සාධාරණත්වය ඉෂ්ට වෙයි. දැන් අපේ රටේ මේ පාස්කු වාරේ සිද්ධ වුණේ එක්කෙනෙකුට නඩු දාලා තියෙනවා තාම. ඒ ඇමරිකාවේ දැනටමත් 3 දෙනෙකුට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවේ අත්අඩංගුවේ ඉන්නේ. අපිට ලැජ්ජයි. තාම මේ අතපත ගගා කොමිෂන් මේ කල්බරට සාක්ෂි විනාශ කරන්න හදන්නේ මේ. ඒවල තියෙන වාර්තාව මුළුමනින්ම ගන්නව වෙනුවට ඒකේ තෝරා බේරාගත්ත කොටස් අරගෙන Tamanට අවශ්‍යය දඩයම් කරන්න තමයි මේ වාර්තාවත් පාවිච්චි කරන්න හදන්නේ. ඒ වගේම Tamanට අවශ්‍යය ආරක්ෂා කරන්න. එදා හලපු කිඹුල් කඳුරු වල තරම දැන් අද වෙනකොට පේනවා. සහරාන්ඩව බෝම්බයක් තියාගෙන පුපුරෝන එක නතර කරන්න බැරි වෙච්ච යහපාලන ආණ්ඩුවත් සහරාන් එක්ක සම්බන්ධ වෙලා බෝම්බේ පුපුරවපු අයට නඩුවක් නොදෙන මේ ආණ්ඩුවත් අතර කිසිම වෙනසක් නැහැ කියන එක අපි පැහැදිලිව කියනවා. අපේ කතෝලික ජනතාවට ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපේ දුකෙන් කඳුලෙන් වේදනාවෙන් ලේ පිටින් ඔබතුමාලා බලය අරගෙන අපේ මිනිස්සුන්ට සාධාරණත්වය ඉෂ්ට කළා නැහැ. ඔබතුමාලා ලැජ්ජ වෙන්න ඕනේ. ඒ වාර්තාවේ තියෙන ඒවා හදන්න බදන්න නෙවෙයි. පාර්ලිමේන්තුවේ මේක ඉදිරිපත් කරන්න ඕනේ. ඒක ඉතින් දැන් මෙතන තියෙනවා රජයට කරන්න ඕන වැඩ කොටසක් නිර්දේශ කරලා. ඒක ඉතුරු කොටසක් තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. අනේ ඒක වෙනවා. මොකද අපිට අද වැඩ නැහැ නේ ගිය ආණ්ඩුව කරපු මගුලක් නේ. අමුතුම හෙට දිනේ රැස් වෙනවද කමිටුව? රැස් වෙන්න ඕනේ. ඒට ඇමති මණ්ඩලයට ආවට පස්සේ ඇමති මණ්ඩලයෙන් ඒක යවනවා නීති කොටුම්පත් දෙපාර්තමේන්තුවට. ඉතින් එයාලා ඒක හදලා අපට එවනවා මෙන්න මේවා මේ විදිහට ක්‍රියාත්මක කරන්න. ඒතර යෝග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කිසිවිටකත් මෙරට ආර්ථික සම්බාධක පැනවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත විය යුතු බවයි දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙන්නේ. මේ ජිනීවා සාකච්ඡා තුළ 31 වගන්තිය අවශ්‍යක 31 වගන්තිය තුළ තිබෙන යෝජනා පිළිබඳව මොකක්ද කියලා අපි ආණ්ඩුවට කියන්න දෙනවා අහිතකර විදියට යෝජනා වෙලා තිබෙන්නේ. ඒ යෝජනාව ඊටාම පැහැදිලිව ද්වේෂ සහගත ලෙස අපේ රණවිරුවන්ට විරුද්ධව ගෙනාපු චෝදනා. මේකට අසංකරුවෙකුට අසං කරපු එක බරපතල වරදක්. ඒ අයට විරුද්ධව ලංකාවේ නීතිය අනුව අපි දඬුවම් කරන්න. අපි දන්නේ නැහැ දැන් බ්‍රිතාන්‍යයා කියලා කියනවා රට කිහිපයක් යෝජනාවක් ඉදිරිපත් කරනවා කියලා. ශ්‍රී ලංකාව තුළ වගකිය අනිත් එක accountability and reconciliation ගැන තමයි මේ යෝජනා දැනටවත් සම්මත වෙලා තියෙන්නේ. ජාත්‍යන්තර මට්ටමේ යෝජනාවක් සම්මත වෙන්න ඕනේ කියන ස්ථාවරයක් අපි ඉන්නවා. LTTට පක්ෂපාතීව පෙළපාලි යන മന്ത്രിවරුන්ටත් අපේ STF එකේ සහයෝගය ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ ආරක්ෂාව යුද්ධ හමුදාව සලසන්න ඕනේ. කොයි മന്ത്രിවරයටත් කොයි ජාතියටත් කාටත් එක හා සමාන තමයි මේ පුංචි ලංකාවේ හැම දෙනාටම සලකන්නේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්තුමිය මාර්තු මාසේ 19 වෙනිදා ප්‍රකාශ කරන්න ඕනේ පණිවිඩේ ටැමිල් ගාඩියන් වෙබ් එකේ අද වෙනකොට තියෙනවා. අන්න එතන අපිට තියෙන ප්‍රශ්නේ. අපි අනුමාන කරනවා දෙමළ ඩයස්පෝරාව විසින් මේව මේ තත්ත්වයට පත් කරලා තියෙනවායි කියලා. සම්බාධක වගේ ඒ වගේ පියවරකට ගියොත් පුතුමාලා මොන දෙන්න සුවිදාන්න මානව හිමිකම් කවුන්සිලේ මොනතරම් දේවල් කතා කරත් යම්කිසි යෝජනාවක් ආරක්ෂක කවුන්සිලයට ගිහිල්ලා ආරක්ෂක කවුන්සිලේ සම්මත වුණොත් විතරයි රටකට සම්බාධක පනවන්න පුළුවන්. ඒක කවදාවත් වෙන්නේ නැහැ. මොකද ආරක්ෂක කවුන්සිලය තුල අපිට හිතවත් රටවල් චීනය වගේ රටවල් ඉන්නවා. රුසියාව
වගේ රටවල් ඉන්නවා. ඒ නිසා ඒ නිෂේධ බලය පාවිච්චි කරලා අපිව ආරක්ෂා කරනවා. ඒ නිසා මේ පෙන්වන සම්බාධක බිල්ලට අපි රැවටෙන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. මහා කොමසාරිස්තුමියගේ වාර්තාවට පිළිතුරු ලිඛිතව අපි යවලා තිනවා. මහා කොමසාරිස්තුමිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කර තිබෙන නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට එරෙහිව අපේ මිත්‍ර රටවල් සමග අපි මේ වෙන විටත් කටයුතු කරමින් සූදානම් වෙලා සිටිනවා. සුමන්දිරන් අපේ රටේ කොටි සංවිධානය පරදුනත් තාමත් සිටින කොටි හඬක් පමණයි. ඊළම වෙනුවෙන් රට බෙදීම වෙනුවෙන් පෙනී සිටින മന്ത്രിවරයෙක්. උට වෙනදා ලැබුණු සහයෝගයවත් උතුරු පළාතේ ලැබුණ නැහැ මේ වාරේ. ඒ කාලේ පැවති රජයෙන් හෝ හමුදාවෙන් හෝ අතර ඔබතුමා හිතනවද මේ යම්කිසි මේ වැරද්දක් සිදු වුණා කියලා දෙමළ ජනතාව? වැරදි කරන මිනිස්සු මෙතනම ඉන්නවනේ. ඉතින් ඒ නිසා සමස්ත හමුදාවට දොස් කියන්න බෑනේ. එක පුද්ගල වැරදි කරන අයන් කරනවා. අපේ පාර්ලිමේන්තුවේ දැන් ඉන්නවනේ මිනිමරු චෝදනාවට එල්ල වෙලා තීන්දුව ලබාගත්ත മന്ത്രിවරයෙක් ඉන්නවනේ. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වී මාස 4ක් තුළ මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 80000 සීමාවට ආසන්න වී තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ බිම්මට්ටමෙන් වාර්තා වන කොවිඩ් මරණ ප්‍රමාණය සහ ඊට අදාළව රජය නිකුත් කරන ජාතික සංඛ්‍යා ලේඛන අතර පරස්පරතා පවතින බැවින් එය නිරවුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් විය යුතු බවයි. මේ අතර මෙතෙක් පැතිර ගිය වෛරස් ප්‍රභේදයන්ට වඩා ප්‍රබල එමෙන්ම වඩාත් වේගයෙන් පැතිර යා හැකි මාරාන්තික දෙමුහුන් කොවිඩ් ප්‍රභේදයක් ඇමරිකාවෙන් සොයාගෙන තිබෙනවා. වසංගතොරක විද්‍යාංශයේ දත්තවලට අනුව ජනගහනයෙන් සෑම මිලියනයකටම වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පසුගිය ජනවාරි මාස අවසාන සතිය වන විට එමගේ පැවතියේ ජනගහනයෙන් සෑම මිලියනයකටම මරණ 13ක් ලෙසයි. කොවිඩ් ආසාදිත තවත් මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ අතර ඒ අනුව සමස්ත මරණ ගණන 435ක් දක්වා ඉහළ ගියා. කුරුවිට පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකු සහ තිහාරියේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා. දැනට වාර්තා වී ඇති කොවිඩ් මරණ 435 අතරින් 274 දෙනෙකුව පිරිමි පුද්ගලින් වන අතර කොවිඩ් ආසාදිතව මියගිය කාන්තාවන් ගණන 161ක්. පුද්ගලයන් 543 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ තහවුරු කරගත් බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සඳහන් කළා. රසායනාගාරවලදී කොරෝනා රෝගීන් කියලා නිශ්චිතව PCR පරීක්ෂණයෙන් පළවෙනි වතාවට හඳුනා ගන්න රෝගීන් සංඛ්‍යාව සහ නිල වශයෙන් බලධාරීන් විසින් ප්‍රකාශිතපත් කරන රෝගීන් සංඛ්‍යාව අතර 5000ක විතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ රෝගීන් 5000ක් ආගියතක් නැහැයි කියන කාරණය. නමුත් අද වෙනකන් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ බලධාරීන් හෝ වසංගත රෝග විද්‍යාංශය කිසිදු පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් දීලා නැහැ. මේ බිම් මට්ටමේ සිදුවෙන මරණ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංඛ්‍යා ලේඛන විදියට එළියට එන්නේ නැහැ. බරපතල ගැටුම්කාරී තත්ත්වයක් මේ හරහා සමාජය සහ සෞඛ්‍ය වෘත්තිකයන් අතර ඇති වෙන්න පුළුවන්. තලවාකැලේ සාන්තක්ලයා ඩෙවුන් විදුහලේ පාසල් සිසුවියක් දැතුරු එම පවුලේ 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතේ තහවුරු වුණා. හැටන් පොලිස් සහාය නිලධාරියෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. කොවිඩ් ආසාදිතව පසුගියදා මියගිය පුද්ගලෙකුගේ ඥාතියෙකුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු ගොස් ඇති අතර ප්‍රකාශය ලබා ගැනීමෙන් පසුදින ලැබුණු PCR වාර්තාවෙන් එම පුද්ගලයාත් වෛරසය ආසාදිතව සිට ඇතේ තහවුරු වුණා. ඒ අනුව ස්වයං නිරෝධායනයට යොමු වූ පසුව අදාළ පොලිස් නිලධාරියාගේ PCR පරීක්ෂණයෙන් ඔහුත් ආසාදිතව හඳුනා ගැනුණා. අද හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් ගණන 254ක්. එනු මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 79734ක් වන අතර ඉන් 74299 දෙනෙකු ප්‍රතිකාර සහ නිරෝධායන කාල සීමාව අවසන් කර තිබෙනවා. ආසාදිතයන් 5000ක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 39078 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ඊයේ ලබා දී ඇති අතර මේ දක්වා එන්නත ලබාගත් මුළු පුද්ගලයන් ගණන 3,2857ක් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. වැරදි ප්‍රචාරයක් දියත් කරලා තියෙනවා අවුරුදු 60ට වැඩි උදවියට එන්නත් ලබා දෙන්නේ නැහැ කියන එක. එය මුළුමනින්ම අපි බැහැර කරනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අපි තෝරාගත්ත අවදානම වැඩිම ග්‍රාම සේවා නිලධාරී කොට්ටාශවල අවුරුදු 60ට වැඩි උදවියටත් එන්නත් ලබා දීම සිදු කරනවා. සරලව කියනවා නම් අවුරුදු 30ට වැඩි සියලුම දෙනාට එන්නත් ලබා දීම එම මධ්‍යස්ථානවලදී සිදු කරනවා. මුලින් වසංගත රෝග විද්‍යාංශය කියපු විදිහට 60ට වැඩි අයටනේ අපි මේක දෙන්න හිටියේ. නමුත් ඊට පස්සේ 30යි 60යි අතර වැඩ කරන කණ්ඩායමට දෙනවා. ඊට පස්සේ කිව්වා 30යි 60යි අතර සියලු දෙනාට දෙනවා කියලා. දැන් කියනවා 30ට වැඩි සේට්ටම දෙනවා කියලා. දැන් මේ ජාතික මට්ටමේ මේක මාර්ගෝපදේශයක් විදිහට තව වෙනකන් නිකුත් වෙලා නැහැ. අතරම අපේ කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යාලයන්ගේ සහකාර සංගමේ තීරණය කළා මාර්ගෝපදේශයක් නිකුත් කරනකම් මේ එන්නත් කරන වැඩසටහනට සහභාගී වෙන්නේ නැහැ කියලා. නමුත් අවසානයේදී මේ වැඩසටහන සාර්ථක කරගන්න ඕනකම නිසා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින්
විසින් తాවකාලික මාර්ගෝපදේශය ඔස්සේ තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. විකෘති කොවිඩ් වෛරස ප්‍රභේදයන් නිසා පසුගිය කාලයේ වෛද්‍ය පරීක්ෂකයන් අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දුන් අතර වඩාත් මාරාන්තික දෙමුහුන් කොවිඩ් වෛරස ප්‍රභේදයක් ගැන දැන් ඇමරිකාවෙන් වාර්තා වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ එක්සත් රාජධානියෙන් පළමු වරට හමු වූ වේගවත් කොවිඩ් විකෘති ප්‍රභේදය ඇමරිකාවෙන් හඳුනාගත් තවත් කොවිඩ් ප්‍රභේදයක් හා එක්ව එම වෛරස ප්‍රභේදය නිර්මාණය වී ඇති බවයි. වඩාත් වේගයෙන් ව්‍යාප්ත වීමට ඇති හැකියාව සහ එන්නත් සඳහා අඩු ප්‍රතිචාර දැක්වීම මෙම නව ප්‍රභේදයේ විශේෂත්වයයි. වෛරස් ප්‍රභේදය හඳුනාගෙන තේ කැලිෆෝනියාවේ වෛරස් ආසාදිතයෙකුගෙන් ලබාගත් සාම්පලයකින් එම වෛරස් ප්‍රභේදය මෙතෙක් සමාජයේ පැතිර ගොස් නැතැයි විද්‍යාඥයන් පැවසුවත් ඒ පැතිර ගියහොත් වඩාත් අසීරු තත්වයකට ලෝකයට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. මෙතර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්ද විකෘති කොවිඩ් ප්‍රභේද 240ක් පමණ හඳුනාගෙන ඇතැයි වාර්තා වෙනවා. ඉන් කිහිපයක් භයානක සහ වැඩි ව්‍යාප්ති ලක්ෂණ පෙන්වන බවත් විද්‍යාඥයින් පවසනවා. කෙසේ වෙතත් ඉන්දියාවේ එන්නත් කරන ආරම්භයේ දින 34ක් තුළ ලක්ෂ 100ක පමණ පිරිසක් කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා. අගමැති ස්කොට් මොරිසන් වෙත පළමු එන්නත ලබා දෙමින් ඕස්ට්‍රේලියාවද අද කොවිඩ් එන්නත් කරන වැඩසටහන ආරම්භ කළා. ඔහු එන්නත ලබාගත් ආකාරය සජීවීව එරට රූපවාහිනිය ඔස්සේ විකාශය කරනවා. ලෝපුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 11 කෝටි 16 ලක්ෂයක් පමණ ගොස් තිබෙනවා. සමස්ත කොවිඩ් මරණ ගණන 24 ලක්ෂ 73000කට අධිකයි. බෞද්ධ විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව පවසමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නයි මහා සංඝරත්නය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා. එම ලිපියේ පිටපතක් කථානායකවරයා වෙතද යොමු කරමින් මහා සංඝරුවන ඉල්ලා ඇත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි. ආචාර්ය පූජ්‍ය වැලිමිටියාවේ කුසලදම් හිමි, පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය බෙංගමුවේ නානක හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි, පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ 11 නමකගේ අත්සනින් යුතුව මෙම ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා. බෞද්ධ විහාර හා දේවාලගම් පනත පුද්ගල නීතියක් බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා පෙබරවාරි මාස 12 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇතැයි පවසන මහා සංඝරුවන වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නීති විද්‍යාලයේ සිසුන්ට නිර්දේශිත ග්‍රන්ථයක් වන මහාචාර්ය එල්.ජේ.එම්. කුරේ මහතාගේ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමයට හැඳින්වීමක් යන ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට පුද්ගල නීතිය යන්නට ඇතුළත් වන්නේ උඩරට නීතිය, තේසවලාමේ නීතිය සහ මුස්ලිම් නීතිය පමණක් බවයි. ඉන් උඩරට නීතිය සහ තේසවලාමේ නීතිය ප්‍රාදේශීය නීති වශයෙන් සැලකෙන බැවින් වචනේ අර්ථයෙන්ම පුද්ගල නීතියක් ලෙස හැඳින්විය හැකි මුස්ලිම් නීතිය පමණක් බව එහි පැහැදිලිව ඇතයිද පෙන්වා දෙන උන්වහන්සේ බෞද්ධ විහාර හා දේවාලගම් පනත ඒවායේ මූල්‍ය පරිපාලනය පිළිබඳව පනවන ලද නීති බව සිහිපත් කර සිටිනවා. බෞද්ධ විහාර හා දේවාලගම් පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන වගන්තියට අනුබද්ධව පවතින නීතියක් බැවින් අමාත්‍යවරයාගේ ප්‍රකාශය බුද්ධ ශාසනයට එරෙහිව කරන ලද බරපතල ප්‍රකාශයක් ලෙස මහා සංඝරත්නය පෙන්වා දෙනවා. එසේ හේයින් අධිකරණ අමාත්‍යවරයා 2021 පෙබරවාරි මාස 12 වන දින පාර්ලිමේන්තුවේදී සිදු කර තිබෙන එම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත යුතු පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් අදාළ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් මහා සංඝරත්නය විසින් නැවන ලද ලිපියේ සඳහන්. ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහමැතිවරණයේදීත් තමා රැවටී තිබෙන බව දැන් ජනතාවට වැටහෙන්නට පටන්ගෙන ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ලුණුගම්වෙහෙරදී ඊයේ පැවති සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේ 42 වන අදියර ඊයේ ක්‍රියාත්මක කෙරුණේ හම්බන්තොට ලුණුගම්වෙහෙර රණවරාව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්. දැන් මේ නොමිලේ පොහොර ලබා දෙනවා කියන එකත් මහා ප්‍රෝඩාවක් නේ. වෙනදට දුන්නු පොහොර ප්‍රමාණය නෙවෙයි ලබා දෙන්නේ. මොන තරම් අසාධාරණද? එදා ජනාධිපතිවරණේ බොහොම ගැඹීරව ප්‍රකාශ කරා ඔක්කොම පොහොර නොමිලේ දෙනවයි කියලා. හොඳින් හිතලා බලන්න. ජනාධිපතිවරණෙත් මහමැතිවරණෙත් ගත්තු තීන්දුව හරිද? අද මුළු රටේම ජනතාවට සිද්ධ වෙලා තිබෙනවා ගත්තු තීන්දුව වලින් මහා දැවැන්ත පසුතැවිල්ලකට ලක් වෙනවා. දැන් එදා ජනාධිපතිවරණයේදී කොටසක් කිව්වා රටට අවශ්‍යයි කියලා අයෝමය පාලනය. දැන් ලැබිලා තියෙනවා අයෝමය පාලනය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ඉන්දියාව සමග එක්ව හවුල් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියකට යෑමෙන් එම තෙල් ටැංකිය සදාකාලිකව ඉන්දියාවට අයිති වන බවට ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සංගම් චෝදනා කරනවා. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ දැනට පවතින බදු ගිවිසුමට අනුව අදාළ තෙල් ටැංකිවල පූර්ණ අයිතිය 2038 වසරේදී යලි ඛනිජ තෙල් සංස්ථාවට ලැබීමට නියමිතව ඇති බවයි.
අපි ඉන්දියානු ආණ්ඩුව සමග කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ටැංකි කළමනාකරණය කිරීමේ අයිතිය ලංකා කයින්ද තෙල් සංස්ථාවට බහුතර කොටස් හිමි වෙන ඉතිරි කොටස් ටික ලංකා ඉන්දියානු තෙල් සමාගමට හිමි වෙන සමාගමකට පැවරීමට එකඟතාවයක් ඇති කරගන්න අපිට පුළුවන් වුණා. පසුගිය එක්සත් ජාතික පෙරමුණ බදු දීපු බදු ගිවිසුම හරියට ගියා නම් 2038 දී තෙල් සංස්ථාවට යලි අයිති වෙන්න තියෙන තෙල් ටැංකි ටික තමයි ඉන්දියාවට දෙන්න යන්නේ. එහෙනම් එයාට කවුද බලයක් දුන්නේ මේ අවුරුදු 5 තුල ඉන්දියාවට සදාකාලික අයිතියක් වෙන්න මේ මර්මස්ථානේ බාර දෙන්නේ. ඇමතිතුමනි කොළඹ වරාය නැගෙනහිර ජැටියත් ඕකම තමයි. අධීක්ෂණය කරන්න පුළුවන් රජයේ සතුයි කොටස් තියෙනවා 151ක් අධ්‍යක්ෂ මණ්ඩලයේ බහුතරයක් ඉන්නවා. එහෙනම් දැන් ඇයි ශ්‍රීකුණාමල චීන වරාය තෙල් ටැංකිය එක අපි බේරගත යුත්තේ? ඒක ලෝකයේ තියෙන ස්වභාවිකම වරායක භූමියේ තියෙන ආරක්ෂාකාරීම භූමිය. ලංකාවේ තියෙන ආසියාවේ තියෙන ගැඹුරුම තැන මේකට තමයි මේ පොරකන්නේ. අපි ගාව සල්ලි නැත්තම් අමිතිතුමනි කරුණා කරලා බදු ගිවිසුම ඉවරනකන් නිහඬව ඉන්න. ඔබට වක්කත් ඔබේ රජයට වක්කත් කිසිම බලයක් දීලා නැහැ ඉන්දියාවත් එක්ක හවුල් සංවර්ධනයකට මේ භූමිය දෙන්න. ත්‍රිකුණාමල වරායත් අපිට හිමි වෙනවා විතරක් නෙමේ ඉන්දියාවට නතු වෙනවා. ඉන්දීය කොලනියක් වන සංවර්ධන ගිවිසුමකට කිසිසේත් ඉඩ දෙන්න එපා. ලිංගික අඩන්තේට්ටම් ඇතුළු අකටයුතුකම් සිදුවන බවට උකුස්සා අනාවරණ කළ අනුරාධපුර අවන්තිදේවී කාන්තාලමා නිවාසයේ දැරියන් පිරිසක් අද තවත් ආන්දෝලනාත්මක අනාවරණ රැසක් සිදු කළා. ඒ අද දිනේදී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා එහි පරීක්ෂණ සිදු කරන ආකාරය පිළිබඳව සොයා බැලීමට ගිය අවස්ථාවේදී අනුරාධපුර අවන්තිදේවී කාන්තාලමා නිවාසයේ සිදු වූ අහස පොළව නුහුලන ක්‍රියා සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා පසුගිය ජනවාරි මාස 8 වනදා සිට අවස්ථා රැසකදී රට හමුවේ අනාවරණ කළා. ඒ අනුව වරදහරින්ගේ අවධානය ඊට යොමු වුවද එහි පරීක්ෂණවල ප්‍රගතියක් අල්ප මාත්‍ර වශයෙන් හෝ අපට දැනගැනීමට හැකි වූයේ නැහැ. එවන් පසුබිමක එහි පරීක්ෂණ කටයුතු පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද එහි ගියා. එහිදී අමාත්‍යවරයා පළාත් ප්‍රධාන ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී වත්මන් පරීක්ෂණ තත්ත්වය පිළිබඳව විමසා සිටියා. ඉතින් මහන්සලා හිතන්න ඇතුළේදී ඒගොල්ලෝ වහනවා ලොක් කරනවා. සාසර් මේකට සාධාරණ දෙයක් අපිට ඉෂ්ට වෙනවා. උන්දාල්පුරේ කතාත් මේක ශ්‍රීමා බෝධිය. දැන් කොමසාරිස්තුමා මේගොල්ලෝ ඉස්කෝලේ යන්නෙත් නෑනේ. නෑ. මෙතන තියෙන විමතියට කාරණේ තමයි මේ හැඳිදරව්ව මේ ආකාරයෙන්ම තියෙද්දි මාධ්‍ය ගෙන්න ගත්තයි කියන පුද්ගලයෙක් වැඩ ඉදිරි කරලා තියෙනවා. ඔව්. ප්‍රධාන ලේකම්තුමාද? අර මෙතන මේ අර ළමානිවාසයේ ප්‍රශ්නේ මොකද? අවන්ති ළමානිවාසයේ තාම කිසිම දෙයක් කෙරලා නැහැ පරීක්ෂණය. අර ඒකට තොරතුරු දුන්නයි කියලා වේදු මහත්තයා නවත්තලා. දැන් මොකද්ද මේකේ තියෙන්න බෑ විනිවිදයක් තියෙන්න බෑ. පොදුබලා ඊට වඩා ඇක්ෂන් ගන්න ඕනේ ඇත්තටම. දැන් මේක මම හරි කනගාටු වෙනවා මේක. අපි ළමයි බලන්න ඕනේ අපිට. අනතුරුව මෙහි දැනට සිටින දැරියන් තමන් මුහුණදී සිටින ශෝචනීය තත්ත්වය පිළිබඳව කඳුළු පිරිදෙනතින් යුතුව මෙලෙස කරුණු අනාවරණ කළා. මාධ්‍ය ප්‍රචාර කරපු එක්ක අපිට ඇත්තට දැන් ඉන්න පරිවාසනකාරයන්වත් විශ්වාස කරන්න බෑ. මේ කලු කියන කෙනා තම තමයි ඒක ළමයිට මේක කිසි බලපෑම් එල්ල කරලා තියෙනවා. මොන වගේ දේවල්ද කරේ කියලා මට මගේ අයියා නැති වුණා. ඒ කියන්නේ මගේ අයියා ගාලේ පන්සලේ ඉන්නේ. ඒ නැති වුණාට පස්සේ මට ලොකු මිස් ඒ කියන්නේ අම්මා රාමිස් කිව්වා. එතම කෙලම සේනානායක සර් මෙතන තමයි අපිට කිව්වේ. ඊට පස්සේ මම කතා කරා. මම කතා කරාට පස්සේ මට කිව්වා ඔයා ගොඩක් ලස්සනයි කිව්වා. රත්තරන් සුදු මේ මම ඔයාට මේ සුදු කියලා කතා කරාට අවුලක් නැද්ද කියලා ඇහුවා. ෆ්ලයිට් එකේ ඉන්න මිස්ටි කියලා තමයි මට කෝල් එකක් කරන් දුන්නා. ඊට පස්සේ මට මේ කිව්වා සර්ව විශ්වාස කරන්න කිව්වා. සර් හැම දෙයකටම මගේ ඉන්නවා කියලා කිව්වා. හරිද? ඊට පස්සේ දවසක් මේ ක්ලාස් කරද්දි මිස්ලා ඉන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් වෙලාවට විතරයි මිස්ලා ඉන්නේ. අනිත් වෙලාවට දොරවල් වහලා අපි තනියෙන් මේ කිනේ ළමයි ඔක්කොම ඇතුළුව සර් විතරයි ඉන්නේ. මං අඬනකොට සර් මේ මට කිව්වා මෙයාලට තේ බොන්න යන්න කියලා ළමයි උඩට. ළමයි උඩටම තේ බොන්න යන්න කිව්වට පස්සේ මාව තනියෙන් මට ඉන්න කියලා කිව්වා. මට ඉන්න කිව්වට පස්සේ සර් ඉඳගෙන හිටියේ. ඊට පස්සේ මං සර් ළඟට ගියා. ළඟට ගිහිල්ලා මගේ අත් දෙක අල්ලගෙන ඊට පස්සේ මං දැක්කා මම හිතේ සර් කෝල් එකක් ගන්නවා කියලා. මං බලද්දි මගේ ඇඟේ මේ ශරීරයේ අදිනක ෆොටෝ ගහන මම දැක්කා. අර පොඩි ළමයිට පවා මේ විදිහේ දේවල් වෙලා තියෙනවා. මං කල්පනා කරලා මට නංගිලා දෙන්නෙක් ඉන්නේ මම පොඩි නංගි. එතකොට එයාටත් ඒ විදිහෙම දෙයක් කරලා තියෙනවා. පොඩි
ඇඟ අත ගාලා තියෙනවා. ඊට පස්සේ අත ගාලා මෙයා මේ කෑ ගන්න හදනකොට අත හයියෙන් නිකලා කිව්වලු මේ කාටවත් කියන්න එපා. කිව්වොත් එහෙම අක්කලා දෙන නිවාස දෙකකට දානවා තාත්තව මේ මරනවා කියලා. දැනුත් මේක අපිට ඉන්න ඇත්තම ආරක්ෂාව මදි. මෙයාට බලපෑමක් දෙනවා මේ පිරිමි දෙන්නේ. කවුද දෙන්න? දැනට? ඔව් දැනටත් දෙනවා. ඒ කියන්නේ එයාව අපි අස් දෙකෙන් දැකලා තියෙනවා. අදත් එක්ක. මේ ඇතුලේ ඉන්න දෙන්නේ නැද්ද? නෑ ඇතුලේ ඉන්න දෙන්නේ නැහැ. මේ ගුරුවරයෙක් විදිහට ආපුවාම ගුරුවරේ සාමාන්‍ය ළමයි ඉස්සර කුණුහරුප කියන්නේ නැහැ. කවුරුත් නොකියන අමුතු තාල කුණුහරුප තමයි මේ අපිට පොඩි ළමයි දෙන්නේ කියේ ළමයි දෙන්නට හන්දක වහගන්න කියලා කුණුහරුප කියනවා. කියනවා දෙරණ මාධ්‍යෙන් දැම්මේ 35 හැවිරිදි වගේ පුද්ගලයෙක් කියන එක විතරයි. අපිට ඕනේ මේ සාධාරණයක් කරනවා නම් ඒ කෙනාගේ සම්පූර්ණ විස්තර අපිට ඕනේ. එයා කරපු වැරදි දේවල් කිසිම දෙයක් දැන් දැන් ඔයාලට ඒ කට්ටිය ගලලා පෙරටුවක් තියලා මේ අය මෙහෙම කිව්වා කියලා මොන ඉස්සරහ කියන්න පුළුවන් නේ? කියන්න පුළුවන්. මේ මිස්ලා ගෙදරින් එන කෝල් දෙන්නේ නැහැ. මෙහින් කෝල් අරන් දෙන්නෙත් නැහැ අපිට. අපි ගොඩක් විශ්වාස කරපු අමර මිස් අපිට මෙහෙම කරාන. මේ සඳුනි මිස් කියලා කෙනෙක්. එයා ඇත්ත වශයෙන්ම එයා කොයිද? සඳුනි මිස් කියන කෙනා හැමදේම දැනගෙන ඉඳලා. ඒක තමයි ඇත්ත. මේ ළමයි ගෙනහිලා තියන්නේ. එයා ළමයිට ඒ දේවල් අප්පයි කියලා ළමයි එක්කන් ගියා. ළමයි දූෂණය කරන්න එක්කන් ගියා හොස්පිටල් යනවා කියලා. ඒ සමහරක් ළමයි ඉන්නවා මෙතන. ඒක දැන් ඒ සඳුනි මිස් තමයි අපිට ඒ දේවල් කරේ. ඒ දේවල් සඳුනි මිස් කියන එක දැන් හොයාගන්න නැහැ. දැන් ලොකු මැඩම් මොනවද දන්නේ? එයා කැලුම් කියන කෙනෙක් මෙහාට එනවා කියලා දන්නවා. ඕනේ මේ දේවල් අමර මිස් මේ දේවල් වලට සම්බන්ධයි. මෙහෙම ළමයි විකුණන්න හදන මේ දේවල් දැනගන්න ඕනේ එයා. එයා දැනගෙනත් එයා නිහඬව හිටියද? එයා නිහඬව හිටියා. ඇත්තමකොත් අපිට මේ පරිවාසයේ මේ මිස්ලා එක්කෙනෙක්වත් අපිට විශ්වාස නැහැ. ඇත්තමකොත් විශ්වාස නැහැ. කියලා මේ ළමයි මේ අසරණ වෙලා ඇවිල්ලා ඉන්නේ. රාස්වැල්ලා ඒ හැම කෙනෙක්ම සම්බන්ධයි කියලා දැන් අපිට මේ ඔප් වෙලා තියෙනවා. දැන් උදේ පිරිමි දෙන දැක්කද? කෙනෙක් ආවලු හැම. ඒ කියන්නේ ඇතුළට දෙන්නේ. ඇතුළට නෙමෙයි. එයා රැට එන්නේ ඇතුළට. ඒ කියන්නේ අපි ඇත්තටම කරලා තියෙන මේක මේ දුවනවා. පරීක්ෂණත් එක්ක අපිට ලැබිච්ච වාර්තාවක් මත තමයි රේදුරු මහත්තයාගේ වැඩ තහනමකට ලක් කරේ. හැබැයි එතුමා වැඩ තහනමකට ලක් කරලා තියෙන්නේ නැවත මූලික විමර්ශනයක් යන ආකාරයට. ඒ කටේ තියාගෙන බීප් වලට ඔබතුමාලා ගත්ත පියවර කුමක්ද? නේ මම මේ දෙපාර්තමේන්තුවට පත් වෙනකොට පර්යේෂණ සම්බන්ධයෙන් ලිපි නිකුත් වෙලා තියෙන්නේ. එතකොට මේ පර්යේෂණ වාර්තා මත තමයි මට තීන්දුව తీරන ගන්න වෙන්නේ. අද වෙනකොට වෙලා තියෙන එකම දෙයක් වෙනවා මේ පරීක්ෂණයේ ප්‍රතිඵලයක් තමයි මේකට මේ වැරදි වලට වැරදි පෙන්ලා දුන්න රියදුරු මහත්තයගේ වැඩ නවත්තන්න යන. ඔන්න දැනට වෙලා තියෙන තත්ත්වය. ළමයි එක්ක සාකච්ඡා කරනකොට පැහැදිලිවම පේනවා මෙතන විශාල මේ ළමයින්ට හිරියාවක් වෙලා තියෙනවා කියන එක. තමන් බේරා ගන්න වැඩ පිළිලක් තමයි මෙතන යන්නේ. නිලධාරී ඔක්කොම එකට සංවිධානය වෙලා. ඒ නිසා මේකට මම අතිගරු ජනාධිපතිතුමාට කියලා වෙනම පරීක්ෂණ කණ්ඩායමක් ලබන සතියේකට එවනවා. මෙහි සිදුවන නොහොබිනා ක්‍රියාවන් පිළිබඳව දැරියන් මෙපමණ අනාවරණ කර ඇති පසුබිමක මෙහි පරීක්ෂණ කටයුතු ඉබිගමනින් සිදුවීම සැබවින්ම මවිතයට කරුණක්. මේ පසුපස ඉහළ බලධාරීකුගේ බලල් අතක් තිබේද? අද දෙරණ උකුස්සා අවධානයේ මාතලේ හිඹිලියාගොඩ ප්‍රාථමික විද්‍යාලයට අඩුපාඩුවක්ව පැවති ගුරු නිවාසයේ ඉදිකර එම විදුහල වෙත පරිත්‍යාග කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ මනුස්සත් දෙරණ NSBM Green University සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතන එක්වයි. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ දෙවන ඇදියර මාතලේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හිඹිලියාකඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමින් 2020 ඔක්තෝබර් මාස 2 වෙනිදා පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලයට පැමිණ එහි අඩුපාඩු සොයා බැලූ අතර විද්‍යාලයට පන්ති කාමර 3කින් යුත් ගොඩනැගිල්ලක් සහ ගුරු නිවාසයක් ඉදි කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව මනුසත් දෙරණ NSBM හරිත සරසවි ඒ වගේම ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්කාසු කරගෙන මේ වෙනකොට මේ ගොඩනැගිලි ඉදි කරලා අවසන් වෙලා අද දවසේදී මේ ජනතාව වෙත ලබා දීමේ කටයුත්ත සිදු කරනවා. යනු මනුසත් දෙරණ NSBM Green University සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව මෙම විදුහලට ගුරු නිවාසයක් ඉදි කර දීම සඳහා පියවර ගනු ලැබුවා. 2020 ඔක්තෝබර් මාස 21 වෙනිදා ඉදිකිරීම කටයුතු ආරම්භ කළ එම ගුරු නිවාසය පාසල වෙත ලබා දීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා, දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මාධව මඩවල මහතා සහ NSBM Green University උපකුලපති ආචාර්ය B.A. වීරසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. දන මනුසත් දෙරණ තමයි මේ ප්‍රදේශ වලට ඇවිල්ලා මේ ජන ජීවිතයේ කෙතරම් දුෂ්කරද මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර කවරේද
මනුසත් දෙරණ වැඩපිළිවෙලෙන් වෙච්ච ලොකුම සේවය තමයි මේ අඩුපාඩු පිළිබඳ ජන මතයක් නිර්මාණය කළා. මේ වෙලාවේ මම මතක් කරන්න ඕන මේ විල්ගමුවට මනුසත් දෙරණ මිට ජනාධිපතිතුමා එන කලින් දෙසරයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට අපි මේ ගම අපිට නුපුරුදු ගමක් නෙමෙයි. ඒ නිසා අපි මනුසත් දෙරණ හැටියට දිගින් දිගටම කල්පනා කරනවා. මාධ්‍ය නාලිකාවකින් ඔබට කිය සත්කාරයන් ඒ වගේම ජනතාව හා බැඳුණු කටයුතු කරමින් ගම් නියම් ගම් වෙත ගොස් හැකි පමණින් ඔවුන්ගේ ජීවිත එලි කරන්නට අපිට දායක වෙන්න. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම